හරි. එතකොට මිනිතය කියන පාඩම අපේ සිලබස් එකේ තියෙන පළවෙනි පාඩම. හරි. මේ පළවෙනි පාඩම තමයි කතා කරන්නේ. මේක හරි සරල පාඩමක්. මම අහගෙන ඉන්නේ. මේක සරල පාඩමක්. මේකේ තියෙන හරි සරල කරුණු. හැබැයි විභාගයට එන ප්‍රශ්න මේකේ මොකද පේපර් එකේ ගොඩක් සංකීර්ණ සහ වෙලාව යන ප්‍රශ්න හදන්නේ මේකේ. හරිද? මොකද ළමයි හිතන භෞතික විද්‍යාව අමාරුයි, රසායන විද්‍යාව අමාරුයි. ඒ නිසා මේවා තෝරගන්න ඕනේ කියලා හරි පහසුවෙන් කරගන්න මේවා තෝරනවා. හරි. ඒක නිසා හොඳට අහගෙන ඉඳලා මේකේ තියෙන තියරි කොටස් ටික ඉගෙනගෙන මේකේ ඇත්තටම ගොඩක් තියෙන අපිට ප්‍රශ්න සාකච්ඡා කරන්න තියෙන ඒකයි පොඩ්ඩක් තියෙන්නේ. එතකොට මේ පාඩමට ගත්තොත් මේ පාඩමේ අපිට තියෙනවා ප්‍රධාන කොටස් දෙකක්. එකක් තමයි තල රූප පිළිබඳව. හරි. තල රූප පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට සංයුක්ත නැත්නම් ඝන වස්තු පිළිබඳව. ඝන වස්තු පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. තල රූප පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට ඝන වස්තු ගැන ඉගෙන ගන්න තියෙනවා. තල රූප වලදී අපි ගොඩක් වෙලාවට ඔය සමචතුරස්‍රය එතකොට ඍජු කෝණාශ්‍රය වෘත්තය ත්‍රිකෝණය වෘත්තය කේන්ද්‍රික ඛණ්ඩය සමාන්තරාශ්‍රය ඊට පස්සේ ට්‍රපීසියම මෙන්න මේ වගේ තල රූපවල වර්ගඵලය හොයනවා. මේ සියලුම දේවල් නැත්නම් මේ ඔක්කොගේම වර්ගඵලය හොයන්නයි තියෙන්නේ. මේ සියලු දේවල් වල වර්ගඵලය නැත්නම් ශ්‍රේෂ්ඨඵලය. මේක තමයි පාඩමේ පළවෙනි කොටස. හරි. ඊළඟට ගත්තොත් මේ ඝන වස්තු වල හරිද? ඝන වස්තු වල ගත්තොත් ඝන වස්තු අපි කියන්නේ ආකාර දෙකකට බෙදනවා. එකක් තමයි සරල ඝන වස්තු. මොනවද සරල ඝන වස්තු විදිහට ගන්න? අපිට ගන්න පුළුවන් ඝනකය, ඝනකාභය, ඝනකාභය, ඊළඟට ගෝලය, ඊළඟට හේතුව, ඊළඟට පිරමීඩය, ඔය විදිහට. හරි. ඊළඟට අපි ගන්නවා ඝන වස්තු වලම සංයුක්ත ඝන වස්තු. සංයුක්ත. ඒ කියන්නේ මෙන්න මේවා කීපයක් එකතු වෙලා අපි හිතමු උදාහරණයක් ගත්තොත් මේ වගේ අවස්ථාවක්. ඝනකයක් උඩ සිලින්ඩරයක් තියෙනවා. මේ වගේ එකක්. දැන් මේක සරල ඝන වස්තු දෙකක් එකතු වෙලා හැදිච්ච සංකීර්ණ ඝන වස්තු. හරි. මේ සියලු දෙනාගේම ඒ කියන්නේ සරල ඝන වස්තු වල සහ සංකීර්ණ ඝන වස්තු වල ශ්‍රේෂ්ඨ ඵලය සහ පරිමාව හොයන එක තමයි දෙවෙනි කොටස. ඒතර මුළු පාඩමම තියෙන මේ ටික. හරිද? තල රූප වල ශ්‍රේෂ්ඨ ඵලය වර්ගඵලය හොයනවා. ඊළඟට ඝන වස්තු වල සරල ඝන වස්තු කීපයක් ඉගෙනගෙන ඒවයි ශ්‍රේෂ්ඨ ඵලය සහ පරිමාව හොයන දේ ඉගෙන ගන්නවා. ඊළඟට ඒවා එකතු වෙලා හැදෙන සංයුක්ත ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය සහ හරි පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාව වෙනවා. ඉතින් මෙන්න මේක තමයි පළවෙනි පාඩමට තියෙන්නේ. බැලුවොත් මේක ලේසි. නමුත් මේකේ ප්‍රශ්න යෙදීමත් එක්ක මේක ටිකක් සංකීර්ණ. මොකද මේකත් එක්ක අපිට පුළුවන් කණ්ඩායම් ජ්‍යාමිතිය වගේ කොටසක් එකතු කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් 2019 පේපර් එකේ කණ්ඩායම් ජ්‍යාමිතියයි මිනිතයයි දෙක එකතු කරලා ප්‍රශ්නයක් ඇදුවා.
හරි. ඒතකොට ටිකක් යන ගන්න වැඩි. හැබැයි බය වෙන්න එපා. මේවා හරියට ඉගෙන ගන්න. මේවා ලේසි. මේ තියරි ටික ගත්තොත් පට්ට ලේසි ඇති දෙයක් නැහැ. මේවා වෙනත් පාඩමක් එක්ක එකතු කරනකොට තමයි පුතේ ටිකක් සංකීර්ණ වෙන්නේ. හරි. ඒ නිසා හොඳට අහගෙන ඉන්න. අපි මේක සරලව ඉගෙන ගමු. මොකද හරි. right. ලිව්ව මාතෘකාව පළවෙනි පාඩම ගන්න අපි මිනිතය. මිනිතය. සංඛ්‍යානයේ නෝට් එක ලියපු අය ඉන්නවා නම් ප්‍රතිශතක අවසන් කරලා ඇත්තේ. හරිද? එයාලා තව පිටු 5ක් ඉඳ තියාගන්න. සංඛ්‍යාන පළවෙනි කණ්ඩායමේ අය ඉන්නවා නම් සංඛ්‍යානයේ පාඩමේ ප්‍රතිශතක වලට කරලා ඇත්තේ. එයාලා පිටු 5ක් ඉඳ තියලා මේ පාඩම ලියා ගන්න. ලියන පළවෙනි පාඩම මිනිතය. 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 හරි. ලියමු මෙහෙම. මිනිතය කියන එක ලියන්න මෙහෙම. තල රූප පිළිබඳව හා තල රූප පිළිබඳව හා තල රූප පිළිබඳව හා තල රූප පිළිබඳව හා ඝන වස්තු පිළිබඳව තල රූප පිළිබඳව හා ඝන වස්තු පිළිබඳව තල රූප පිළිබඳව හා ඝන වස්තු පිළිබඳව අධ්‍යයනයක් මෙම පරිච්ඡේදයේ සිදු කරයි. අධ්‍යයනයක් මෙම පරිච්ඡේදයේ සිදු කරයි. දෙවෙනි කණ්ඩායමට සංඛ්‍යානය කළා නැහැ නේ පුතේ. හරි. ලියන මාතෘකාව තල රූප. තල රූප. හරි. ඒ යටතේ ලියන්න සමචතුරස්‍රය, ඍජුකෝණාශ්‍රය, ත්‍රිකෝණය, වෘත්තය, කේන්ද්‍රික ඛණ්ඩය, සමාන්තරාශ්‍රය, ත්‍රපීසියම. ඒ යටතේ ලියන්න සමචතුරස්‍රය, ඍජුකෝණාශ්‍රය, ත්‍රිකෝණය, වෘත්තය, කේන්ද්‍රික ඛණ්ඩය, සමාන්තරාශ්‍රය, ත්‍රපීසියම. සවුන්ඩ් මදි වගේද? සවුන්ඩ් මදි කියන අත උස්සන්න. හරි. හරි. ඒකේ අනුමාත්‍රකාව ලියන සමචතුරස්‍රය. ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. දරුවෝ කවුරුද? මාතෘකාව ලියන සමචතුරස්‍රය.
සමචතුරස්‍රය ගන්න අනුමාත්‍රකාව මේ සමචතුරස්‍රය බලන්න මේ හරි සරල දේවල් මේ තියෙන්නේ. හරි. තාම සරල දේවල් ටිකක් මේ තියෙන්නේ. හරි. සමචතුරස්‍රය ගත්තොත් අපි මේක පාද සියල්ලක්ම සමාන. මේවා අපි සරල කරුණු විදියට ලියාගෙන යනවා. හරිද? එතකොට පාද සියල්ලක්ම සමාන වෙනවා. එතකොට මෙහෙම ගත්තොත් පාදයක දිග A කියලා ගත්තොත් පාදයක දිග A කියලා ගත්තොත් මෙයාගේ වර්ගඵලය සමානයි. එතකොට අපි ගුණ කරනවා මේකේ දිග වැඩි කිරීම පළල සමානයි දිග පළල. එතකොට A සමානයි A ගුණ කිරීම A කියලා ලියන නිසා A වර්ග. يعني අපි සාමාන්‍යයෙන් දිග පළල කියන එකත් අපි දිගක් විදියට බලනවා පුතේ. පළල කියන එකත් අපි දිගක් විදියට කරනවා. ඒතර දිග වැඩි කිරීම දිග කියන එක අපි සාමාන්‍යයෙන් පළල කියලා සංකල්පයක් අපේ අදහසක් තියෙන නිසා තමයි මම මෙතන පළල කියලා ඉන්නේ. එහෙනම් ඔන්න පළවෙනි නෝට් එක අපි හදා ගන්නවා සමචතුරස්‍රයේ පළවෙනි එක. ඒක සටහන් කරගන්න. සමචතුරස්‍රයේ පළවෙනි එක මේක සටහන් කරගන්න. රූපෙත් අඳින්න ඕනේ. පාඩුවක් නැතුව අඳින්න. හරිනේ? දැන් වැඩ කරලා ඉවරනට ටක් ගාලා තුස්සන්න. වැඩි වෙලා යන්නේ නැහැ මේකට. දෙවෙනි එක අපි ගන්නවා ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය නේ. දෙවෙනි එක. ඍජු කෝණාශ්‍රය. හරි. එතකොට මේකේ දිගට සහ පළලට මේ වගේ දෙකක් තියෙනවා. එතකොට මේ පාද දෙක සමානයි මේ පාද දෙක සමානයි. එතකොට මෙයාගේ වර්ගඵලය දිග වැඩි කිරීම පළල. කියන්නේ A සමානයි AB කියලා ගත්තා. A සමානයි AB කියලා. හරි. සටහන් කරගන්න.
අත් පහක් දාන්න පුතේ. අත් පහක් දාන්න. බානුක අත් පහක් දාන්න පුතේ. අත උස්සන්න පුතේ මෙතනින් BST කරන අය. BST කරන අත උස්සන්න. BST කරන අත උස්සන්න. හරි අත් පහක් දාන්න. මේ බලන්න ET කරන අය. හරි අත් පහක් දාන්න. තුන්වෙනි විෂය විදියට ICT කරන අත උස්සන්න. අත් පහක් දාන්න. තුන්වෙනි විෂය විදියට ඇග්‍රි කරන අය. තුන්වෙනි විෂය විදියට ඇග්‍රි කරන අය. මීඩියා වගේ විෂයන් ඇග්‍රි IT හැර මීඩියා වගේ විෂයන් කරලා ඉන්නවා. right. ඊළඟට අපි යනවා හරි අපහත ත්‍රිකෝණය. අපි තුන්වෙනි එක ඉගෙන ගන්නවා ත්‍රිකෝණය. එතකොට අපිට ත්‍රිකෝණ තියෙන්න පුළුවන් මේ වගේ ත්‍රිකෝණ. මේ වගේ ත්‍රිකෝණ. මේ වගේ ත්‍රිකෝණ. ඒතර මේ වගේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයනකොට අපි සලකනවා මෙයාගේ ආධාරක පාදයක්. මම මේ ආධාරක පාද 3 ලකුණු කරගන්න. ඊළඟට මෙයාගේ අවශ්‍ය නම් පුතේ ලම්බ උස. මෙයාගේ ලම්බ උස මම සලකනවා. මේ විදිහට. මෙයාගේ මම h කියලා ගන්නවා. මෙයාගේ ලම්බ උස කෙලින්ම h කියලා ගන්න පුළුවන්. මෙයාගේ ලම්බ උස මෙතනින් ගන්න. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට ලැබෙනවා මේ විදිහට දෙකෙන් එක ආධාරක පාදය ලම්බ උස හරි. එතකොට A සමානයි දෙකෙන් එකයි ආධාරක පාදය ඒ විදියට ගත්තොත් h පොඩ්ඩක් කෙටියෙන් ගන්න පුළුවන් ah බෙදීම 2යි. h බෙදීම 2යි. ඉතින් මේක සලකන්න පුළුවන් අපිට මෙයාගේ වර්ගඵලයේ විදියට. මේ තියෙන ඕනම ආකාරයකට. හරි මේක අතන ගන්න.
සටහන් කරගන්න. සමෝත්පාද සමද්විපාද ඔය මොන කතාවකත් ලම්බ උසක් හොයාගන්න මේ යෙදෙන්න පුළුවන් ආකාර ටික තමයි. මොනවා කරත් ඕනම පැත්තකින් ලම්බ උසක් හොයාගන්න. ඉතින් ඒක හදා ගන්න පුළුවන්. රයිට්. උසක් වැඩ කරලා ඉවරයි. මෙන්න ඊට පස්සේ අහගන්න මේක ටිකක් අපි ඉගෙන ගන්න ත්‍රිකෝණමිතියේදී අධ්‍යයනය කරන්නේ ත්‍රිකෝණමිතියේදී. නමුත් මෙතෙන්දිත් අපි ඒක දැනගෙන යනවා. මෙන්න ඔයගොල්ලෝගේ සාමාන්‍ය පෙළ තීරයෙන් එහා ගිය තැනක් මම කරන්නේ. උත්තර අහගෙන ඉන්න. හරිද? වෙන වැඩ කළොත් මේව තේරෙන්නේ නැහැ. මේකේ අපි එන විදිය තේරුම් ගන්න පස්සේ. හරිද? යෙදෙන විදිය ත්‍රිකෝණමිතිය පාඩමේදී නමුත් මෙතෙන්දී අපි ඉගෙන ගන්නවා. අපි ත්‍රිකෝණමිතියේදී මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් හඳුන්වනවා පුතේ. මම ABC කියලා ගත්තොත් හරිද? ABC ත්‍රිකෝණයේ A පාදයේ ඉදිරියෙන් තියෙන පාදේ නම් කරනවා සිම්පල් A. B පාදයේ ඉදිරියෙන් තියෙන පාදේ නම් කරනවා සිම්පල් B. C පාදයේ තියෙන කෙනා සිම්පල් C එක නම් කරනවා. හරි. මෙන්න මෙහෙම නම් කරපු ත්‍රිකෝණයකට කියනවා පුතේ සාධාරණ ත්‍රිකෝණයක් කියලා. ත්‍රිකෝණමිතියේදී මේකට කියනවා සාධාරණ ත්‍රිකෝණයක්. ඉතින් අහගෙන ඉන්න. මෙන්න මේ වගේ සාධාරණ ත්‍රිකෝණයකේ ත්‍රිකෝණමිතික අනුපාත ඇසුරෙන් අපිට ගන්න පුළුවන්. සාධාරණ ත්‍රිකෝණයක ත්‍රිකෝණමිතික අනුපාතයේ ඇසුරෙන් අපිට ගන්න පුළුවන් ත්‍රිකෝණික වර්ගඵලය. ලැබෙන විදිය මම කියන්නේ එන විදිය ත්‍රිකෝණමිතිය පාඩමේදී ඉගෙන ගන්නේ. හරිද? සාධනය වෙන විදිය ත්‍රිකෝණමිතිය පාඩමේදී ඉගෙන ගන්නවා. මෙතෙන්දී මම සූත්‍රය විතරක් ගන්නවා. මෙයාගේ වර්ගඵලය ලියන්න පුළුවන් මෙන්න. දෙකෙන් එකයි. මෙන්න බලන්න. දෙකෙන් එකයි AB AB sin C බලන්න ගත්තේ තියෙනවා. මේකේ අපි ගන්නකොට මම කෙටි පුරුදු කරනවා. ඕනෑම ත්‍රිකෝණයක එක කෝණයක් හැදෙන්න දැන් මෙන්න මේ කෝණය හැදෙන්න මෙන්න මේ C කියන කෝණය හැදෙන්න එකතු වෙච්ච බද්ධ පාද දෙක කවුද? A සහ B නේ. AB කියන පාද දෙක එකතු වෙලා තමයි C කෝණය හදගත්තේ. හරි. ඕනම ත්‍රිකෝණයක වර්ගඵලය ලැබෙන අපි එන විදිය කියනවා කොහොමද කියලා. ඕනම ත්‍රිකෝණයක වර්ගඵලය එනවා දෙකෙන් එකට ගුණ කරන්න ඕනේ. හරිද? දෙකෙන් එකට ගුණ කරන්න ඕන මේ බද්ධ පාද දෙක. ඒ අදාළ කෝණයේ බද්ධ පාද දෙක. ඒ දෙක ගුණ කරලා එයාගේ sin කෝණයෙන් ලියනවා. දැන් මෙතන අංශක 30 තිබුණා නම් sin 30යි. එහෙනම් මෙයාට කොහොමද දෙන්න ඕනේ? මෙන්න මේ කෝණයෙන් ලියුවොත්. හරි. චොට්ටක් හිතන්න. ඒ කෝණයට ලියුවොත් වර්ගඵලය කොහොමද එන්නේ? මේක වුණා 0.5 කියලා දානවා ටයිප් කරලා දාන්න මේ. මෙයා 0.5යි. පාද දෙක දාන්න. මොකද කෝණය කියලා දාන්න.
තේරුණා නම් තමයි උත්තරේ ටයිප් කරලා දාන්න. ඕනම කෝණයක් හැදෙන්න අදාළ වෙන පාද දෙක දෙකෙන් එකට පාද දෙක ගුණ කරනවා එයාගේ සයින් කෝණය. මොකද මෙන්න දෙකෙන් එකයි මෙන්න කෝණය BC sin කවුද? sin A sin A නේ නේද? ඊළඟට B ට ලියමු. දෙකෙන් එකයි මෙන්න පාද දෙක AC sin B AC sin B මේවා එන විදිහ අපි ත්‍රිකෝණමිතිය කියලා අපිට පාඩමක් තියෙනවා ත්‍රිකෝණමිතිය ඉගෙන ගන්න. නෑ කමන්නේ මේවා දැන් දැන් මෙතන BC ලියන එක CB වල ගැටුවක් නැහැ පොර කිරි මේක තේරුණාද? අතොස්සන් තේරුණාද? සාධනය අනවශ්‍යයි. මේකේ ත්‍රිකෝණ දිහා බලලා ආපු විදිහ තේරුණා. මොකද්ද? ඕනම ත්‍රිකෝණයක පිටිමද කියන්නේ ඕනම ත්‍රිකෝණයක අදාළ කෝණයක් නම් කරගන්නවා. ඒ කෝණය නම් කරගෙන ඒ කෝණය හැදෙන්න එකතු වෙන බද්ධ පාද දෙක ගන්නවා. දෙකෙන් එකට මේ බද්ධ පාද දෙක ගුණ කරලා සයින් කෝණය තිබුණා. අතොස්සන් තේරුණායි? හරි. ඕනම ත්‍රිකෝණ මම ආයි පැහැදිලි කරනවා. මම අනාවශ්‍යයක් වන්නේ කියන්නේ. හරි කැමති ඔයගොල්ලෝ අහනවා නම් මෙන්න මේක අහන්න නැතුව අර ගල් බිල්ල වගේ ඉන්න හින්දා තමයි අපිට මොනවද තව ත්‍රිකෝණයක් ගන්නවා. මම මෙතන P Q R මේක ලියමු. මෙයා මෙන්න T කෝණේ හැදෙන්න එකතු වෙච්ච පාද දෙක. කවුද? R සහ සිම්පල් R සහ Q. එහෙනම් මොකද ලියන්න ඕනේ? මෙන්න බලන්න දෙකෙන් එක කොහොමද පොදුයි. P කෝණය සලකන්න. P කෝණයේ පාද දෙක. R Q sin P ඊළඟ මම ලියන මෙයාට A මෙන්න පාද දෙක R කෝණය හැදෙන්නේ කවුද? P සහ Q දෙකෙන් එකයි. දෙකෙන් කොහොමද දෙනවා? P Q sin කෝණය sin R මේක දෙකෙන් එකයි මෙයාට P R sin Q හරිනේ. ඕනම මේ ඔක්කොම අමතක කරා. මේ පාද දෙකයි මේ කෝණයයි පාද දෙකයි. කෝණයයි පාද දෙකයි. අදාළ කෝණයයි පාද දෙකයි. මෙන්න දෙකෙන් එකට පාද දෙක ගුණ කරා. දෙකෙන් එකට පාද දෙක ගුණ කරා sin කෝණය නිරුද්ධ. හරිද? හරි අපි උදාහරණයක් හදාගෙන මම කියනවා. right ලියමු මෙහෙම. ලියන්න මෙහෙම.
ත්‍රිකෝණමිතික අනුපාත ඇසුරෙන්ද ත්‍රිකෝණමිතික අනුපාත ඇසුරෙන්ද අපි උදාහරණයක් හදමු තව ටිකක් පැහැදිලි වෙයි. ත්‍රිකෝණමිතික අනුපාත ඇසුරෙන්ද ත්‍රිකෝණමිතික අනුපාත ඇසුරෙන්ද ත්‍රිකෝණමිතික අනුපාත ඇසුරෙන්ද ත්‍රිකෝණයක වර්ගඵලය ත්‍රිකෝණයක වර්ගඵලය ත්‍රිකෝණයක වර්ගඵලය සෙවිය හැක සෙවිය හැක මෙහිදී 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 ත්‍රිකෝණමිතියේ යෙදෙන මෙහිදී ත්‍රිකෝණමිතියේ යෙදෙන මෙහිදී ත්‍රිකෝණමිතියේ යෙදෙන සාධාරණ ත්‍රිකෝණය මෙහිදී ත්‍රිකෝණමිතියේ යෙදෙන සාධාරණ ත්‍රිකෝණය භාවිතයට ගනී. හරි. මේක ඉස්සල්ලා සටහන් කරගන්න. මේක සටහන් කරගෙන මේකත් ලියා ගන්න උදාහරණ ගන්නක් විදියට. ත්‍රිකෝණමිතිය මේකේ අදහස එන්න ඕනේ පුතේ ත්‍රිකෝණමිතියේ යෙදෙන සාධාරණ ත්‍රිකෝණය ඇසුරෙන් ත්‍රිකෝණයක වර්ගඵලය සාධනය කරගනී කියන අදහස තිබුණා නම් හරි. සාධාරණ ත්‍රිකෝණයේ ඇසුරෙන් ත්‍රිකෝණයක වර්ගඵලයට හදා ගන්න පුළුවන්. දිනක හරියද පුතේ? දිනක ෂෙහාන් ඔව් දෙකම අඳින්න ඕන මහේෂ්. මේක තමයි ප්‍රකාශනය අපි අධ්‍යයනය කරන මේක උදාහරණ ගානක් විදිහට දාගන්නවා.
මම හදනවා ඉන්නේ මිලාන. අපි හදන උදාහරණ. උදාහරණ තු යන්න බෑ ඉස්සරහ. හරි එතකොට ඔයගොල්ලන්ගේ නිබන්ධන සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය අද තැපෑලට වැටෙනවා. ඔබට අද බ්‍රහස්පතින්දා දින දෙකක් ඇතුළත වගේ සමහර විට සඳුදා වගේ වෙනකොට ඔයගොල්ලන්ට ලැබෙයි. කියන්නේ කුරියර් සර්විස් එකට වඩා මේ දවස්වල තැපෑල වැඩ කරන නිසා තැපෑලට දානවා. ඒව නොලැබෙන කෙනෙක් ඉන්නවා නම් නැවත දානම්. දැන් සමහර විට ඇඹිලි පිටියේ කොහොම ඇඹිලි පිටියේ නෙමෙයි තව කිලෝමීටර් 100ක් විතර ඈතට යන්න ඕන අය ඉන්නවා. ඒක නිසා මේ අපි තැපෑලට දානවා. තැපෑලට දාලා සඳුදා ගහවලා දෙකට ලැබෙයි. ඒක නිසා සියලු දෙනා දැනට මුදල් ගෙවපු නැති දරුවෝ ඉන්නවා නම් මුදල් ගෙවලා ඒ රිසිට් එක වික්ටරි කොලෙජ් එකට යන්න පුළුවන්. ඊට පස්සේ පංගල්ල මාර්ගයකට ගෙවන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රබුද්ධ ක්ලාස් එකට ගෙවන්න පුළුවන්. ඉස්සට එලිතාක්ෂිලායකට ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් සරල පහසුයි අපේ account number දීලා ඇති ඒවට ගෙවන්න. හරිද? ඒක නිසා ඔයගොල්ලෝ මේ payment කරාට පස්සේ ඒ සියලුම තැන් වලින් බිලක් ඉදිරිපත් කරනවා. හරිද? බිලක් නැතුව මුදල් ගෙවන්න එපා. හරි? එතකොට අපිට වක්කීමක් ගන්න බෑ. ඔබට බිලක් ඉදිරිපත් කරනවා. ඒ බිලේ නම ලිපිනේ පැහැදිලිව ලියලා. ඒක බලා ගන්න පුළුවන් වෙන. නම ලිපිනේ පැහැදිලිව ලියලා මට දාන්න. එතකොට දැන් අද දවසේ ඇතුළත මම හිතන්නේ විශාල ප්‍රමාණයක් මම අද දැන් සූදානම් කරලා තියෙනවා තැපැලට දාන්න. ඒ ඔක්කො නැති අය ඉන්නවා නම් මට එවන්න සමුද වෙනකොට ඔබට ලැබෙයි. ඒ සම්බන්ධව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මොකද ලබන සතියේ ඔබ අනිවාර්යෙන්ම අපිට තියාගන්න يعني මුදල් ගෙවීම අනිවාර්ය වෙනවා ලබන සතියේ පන්තියට සහභාගී වෙන්න. හොඳයි. ඒ නිසා මේ මුදල් ගෙවීම කරලා රිට් එක ගෙවන්න. මොකද ලබන සතිය ඇතුළත සියලුම නිබන්ධන ඔබට ලැබෙන සලසනවා. මේ දෙකටම සාමාන්‍යයෙන් මේ පන්ති දෙකක් පැවැත්වුවට අමතර ගණන් ගන්න නැහැ. අපි ඒක 1500 ඔයගොල්ලෝගේ තියරි කාට එක ගන්න. ඒකවල පැය දෙකේ පන්ති දෙකක් කරනවා. ඒ දෙකටම තමයි යන්නේ කරන්නේ. පන්ති වැඩි වුණා කියලා දැන් වීදුරු පළවෙනි කණ්ඩායමට පන්ති 3ක් වැටෙනවා. ඒත් 1500. එහෙම ඒක ගෲප් ක්ලාස් එකේ විදිහට වෙනමයි කිලින් කරන්නේ නැහැ මම. ඒ පන්ති 3ටම සහභාගී වුණොත් ඔයගොල්ලෝ 1500. ඒක සමානවට එක පන්තියකට පළවෙනි කණ්ඩායමේ දරුවෙකුට එක පන්තියකට වැඩි රුපියල් 500ක් වගේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. මම අපි හැම වෙලේම ඔබව සූරාගෙන කෑමට අපි එහෙම ඉදිරිපත් වෙන්නේ නැහැ. හරි. එහෙම සූරාගෙන කෑමක් වෙන්නේ නැහැ. ඒකින්ද බිල් එවන්න වික්ටරේටින් බිල් එක දාලා ඇති. ඊට පස්සේ නැත්නම් බැංක් account number එකක් මම දාලා ඇති. ඒකට ගෙවන්න. account number එක ගෙවන්න මගේ account එකට ගෙවන්න. අනිත් ආයතන වලට ගිහිල්ලා මාර්ගයකට ගිහිල්ලා මාර්ගයකට ගෙවන්න පුළුවන්. ඊට පස්සේ වික්ටරේට ගෙවන්න පුළුවන්. ටෙලිග්‍රාෆ්ස්ලා ගෙවන්න පුළුවන්. ප්‍රොඩක්ට් ගෙවන්න පුළුවන්. හරිද? ඒ සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් මට කියන්න. මොකද අපි මේ කාල සීමාව තුළ හරි මාර්ගින් සයිට් එකෙන් ගන්න පුළුවන්. ඔය ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් තියෙනවා නම් මාර්ගින් සයිට් එකෙන් ගන්න පුළුවන් පහසු වෙනවා. account number එක හදාගන්න එකෙන් ගවන්න පුළුවන්. මොකද ටියුට් එක පෝස්ට් එකට දානකොට මට අනිවාර්යෙන් දාන්න ඒ ඔබ එවන බිල් එකේ තියෙන බිල් එකේ තියෙන ඒ ඇඩ්‍රස් එකට තමයි මම ලියන්නේ. අද දවස් ඇතුළත මම 30ක් 40ක් විතර දානවා. මට ආපුවට අනිත් අය ඉක්මනට ගියයි අද දවස් ඇතුළත ලබන සමුදා වෙනකොට අනිවාර්යෙන්ම මතක තියාගන්න. උඩ ගෙවීම කරන්න වෙනවා පන්තිය සහභාගී වෙන්න. හරි. ඔන්න දැන් මේක පාවිච්චි කරා ඔයගොල්ලෝ. මේක පාවිච්චි අපි බලමු උදාහරණයක්. සමහර දරුවෝ දුවන මේක තේරෙන්නේ නැහැ කියලා. ඔන්න මම උදාහරණ ගන්න බලන්න තේරෙන්නේ නැද්ද කියලා. මෙන්න මෙන්න මේ කෝණය 30යි.
මේක 10යි සෙන්ටිමීටර. මේක 20යි සෙන්ටිමීටර. මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය. හදන්න බලන්න ක්ෂණිකව. මේ කෝණය දීලා තියෙනවා. හරි. එතකොට බලන්න මෙන්න පාද දෙක දෙකෙන් එකේ පාදයට ගුණ කරනවා පාද දෙක මෙන්න ත්‍රිකෝණයට තියෙන මෙන්න මේ අංශක 30 කෝණේ බද්ධ පාද දෙක මේ තියෙනවා. මේ පාද දෙක ගුණ කරනවා මෙයාගේ සයින් කෝණය. එතකොට මෙතනින් ගත්තාට පස්සේ මෙතනින් 5යි මේ දෙන ගුණ කරනකොට වර්ග සෙන්ටිමීටර වෙනවා. 100යි 0.5යි ඒකේ භාගය වර්ග සෙන්ටිමීටර 0.5 සෙන්ටිමීටර පමණයි. හරි. දශම 5 කියන එක දශම 5 sin 30 කියන එක බලන්න. sin 30 වගුවේ අපිට තියෙනවා ත්‍රිකෝණික අනුපාත වගුවක්. sin 30 සඳහා ඉන්නේ 0.5යි කියලා. වගුවක් තියෙනවනේ. වගුවෙන් බලන්න ඕනේ. දැන් sin 60ට ගත්තොත් sin 60 ගත්තොත් sin 60 0.8යි 6යි 6යි බිංදුව. ඔය විදිහට. හරි. ඒක වගුවෙන් බලලා ගන්න. ඒක කොහොමද වගුවේ?
මහා දේවල් නෙමෙයි. මේකෙන් බය වෙන්න එපා මේවා ඔයගොල්ලන්ට දැන් හරි පහසුයි. හැබැයි මතක තියාගන්න ඒකේ පොඩි අවුලක් තියෙන දැන් ළමයි හිතනවා කැල්කියුලේටර් දුන්නා අම්මට මරුනේ හදාගෙන යන්න පුළුවන් සට මතක තියාගන්න දැන් පේපර් එක හදනකොට දැන් අපි හිතන්නකෝ ලකුණු 10ක ප්‍රශ්නයක් කියලා. මොන ළමයින්ට වරදින දැන් කැල් එක දුන්නාම විභාගයට ගෙනියන්න මොකද? හොඳයිද? අතොස්සන් කැල් එක විභාග ගෙනියන්න දෙන්නේ හොඳයි කියන එක. අතොස්සන් කැල් එක විභාගයට ගෙනියන්න දෙන එක හොඳයි. මරු ආතල් සුපිරි. අතොස්සන් කැල් එක විභාගයට ගෙනියන්න අපි හරි අර ගණන් සුදු කරන්න ඕනේ නැහැ නේ හදාගෙන යන්න පුළුවන් නේ කියලා. ඈ ලේසි හරි. එන්න ගොබ්බ තරකයක් පුතේ උක. එනම ගොබ්බලා ඉන්නේ උක. අහු වෙන්න එපා වලට. හරි ආණ්ඩුව අර අපි කඩේ යවනවා වගේනේ 1000කින් වැඩි කරලා 500කින් අඩු කරනවා. පුද්ගලික සමාගම් එකතු වෙලා 1000කින් වැඩි කරනවා රජේ මැදිහත් වෙලා 500කින් අඩු කරනවා. අන්න එහෙම සීන් එකක් තියෙන. දැන් මේකේ තිබු ලයින් එකක් තියෙනොත් දැන් ලකුණු 10ක ප්‍රශ්නයක් නම් ඔයගොල්ලන්ට ලකුණු 10ක ප්‍රශ්නයක් නම් ඇත්තටම මේකේ තියරි වලට දෙන්නේ ලකුණු 7ක් විතර. ඉතිරි ලකුණු 3 මේකට ඇඩ් කරන්නේ කැල්කියුලේෂන් එකට ගණනය කිරීමට. හරිද? කැල්කියුලේෂන් එකට දෙන්නේ ඉතිරි ටික. එතකොට දැන් කැල් එක දුන්නාට පස්සේ කැල්කියුලේෂන් කතන්දරේ නේ. දැන් කැල් එක දුන්නාට පස්සේ මේව ගණනය කිරීමට ලකුණු දෙන්නේ නැහැ. මම කැල්ලෙන් ගහලා ගන්න ලකුණු දෙන්න ඕනේ. හරිද? එතනින් එහාට වෙන්නේ මොකද? මේ මුළු 10ටම තියරි කොටස් දානවා. ඉස්සල්ලා සුළු කිරීම වල ලකුණු තිබුණා නම් දැන් සුළු කිරීම වල ලකුණු නැත. තේරුණායි? වැඩිච්ච අමාරුවක් මහා. හරි. තේරුණා වැඩි? ඔන්න ඔක තමයි වෙන්නේ. ඉස්සල්ලා ලකුණු 7යි. ඒ කියන්නේ තියරි අඩුවෙන් ප්‍රශ්නයකට දැම්මේ. ප්‍රශ්න ඉගෙන කරන ප්‍රමාණය ගොඩක් අඩු වුණා. දැන් මක්කයි වෙලා තියෙන්නේ. දැන් අපි මක්කයි කියනවා සමහර යකිනාරු මක්කයි කරා. හරි. දැන් මොකද වෙන්නේ? දැන් කරන්න දෙයක් නැහැ. දැන් එළින්ම ලකුණු 10ම තියරි වලටයි වැටෙන්නේ. තියරි වලටයි වැටෙන්නේ. අන්න ප්‍රශ්නේ සංකීර්ණ වෙනවා. කලින් ප්‍රශ්න වලට වඩා දැන් ප්‍රශ්න සංකීර්ණ වෙනවා. හරිද? ඕක තමයි ආරෝපේ තේරුම. ළමයි හිතනවා නම් වෙනද කොහොම හරි බෙදන්න වැඩි කරන්න ගුණ කරන්න ලඝු ගණක බලන්න පුළුවන් වුණා නම් ලකුණු 10ක් 15ක් ගන්න හැකියාව තිබුණා. දැන් ඒක නැහැ. දැන් තියරි වලින්ම තමයි ගන්න වෙන්නේ. තේරුණා වැඩි? තේරුණා වැඩි? ඕනෝක තමයි අපි කියන්නේ. කියන්නේ කැල් එක කියන්නේ කැල් එක දියුද මෙහෙම තරකුත් තියෙනවා. හරිද? ඒතර උසස් පෙළදී බලන්න ඕනේ බෙදන්න කුඩ කරන්න වැඩි කරන්න පුළුවන්ද කියන එක නෙමෙයි විෂය කරුණු ටික. දැන් ඔයගොල්ලෝ කැම්පස් එකට ගියාම විභාග ශාලාවල ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ කැමති කැල්ලක් ගෙනියන්න පුළුවන්. අර මයික් කරනම තියෙන්නේ බෑ. හරි. සාමාන්‍ය හොඳ තත්ත්වයක කැල්ලක් ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ අපි අර තාම පුතේ අපේ අර ක්වොලිටි එක හැදිලා නැහැනේ. අපිට කැල් එක ගෙනියන්න දුන්න ගමන් අපේ රටේ මිනිස්සු දැන් සමහර දැන් අර මට දැන් අවුරුදු 2-3 කලින් නේ තාත්තා දන්ත වෛද්‍ය පුතා උසස් පෙළට මොකද කරන්නේ? ස්පීකර් එකක් චූටි ස්පීකර් එකක් මේ ඇතුලේ ඔපරේෂන් එකක් වගේ සම්බන්ධ කර චූටි ස්පීකර් එකක්. හරි. කන ඇතුලේ. හරි. මයික් එක තියාගන්න පෑනින් හරි කොතන හරි හංගගෙන.
පේපර් එක ලියනකම් ප්‍රශ්න කියවනවා. දැන් අපි උනත් පේපර් එක ගත්තම ටිකක් ඇහෙන ප්‍රශ්න කියවනවා. පෑන මෙහෙම ළඟ තියාගෙන හරි මෙතන ලං කරගෙන හරි කියවනවා. එතකොට ඒක බලාගෙන ඒක අහගෙන ඉන්නවා. කවුද එළියේ ඉන්නවා? තාත්තගේ සම්බන්ධතාවයේ ගුරුවරයෙක් රසායන විද්‍යා පේපර් එක ලියන්නේ. හරි. ඔන්න ප්‍රශ්න ටික උත්තර ටික ලියාගෙන යනවා. හැබැයි අන්න ටියුෂන් කරන සර්ටත් පොඩ්ඩක් පොඩි තණ්හාවක් එනවා. එතෙන් තමයි වැඩි කියලා වෙන්නේ. පොඩි තණ්හාවක් එනවා. දැන් ඔන්න කොල්ලා ස්පීකර් එක කනේ ගහගෙන මයික් එක මෙතන ගහගෙන බහගෙන ලියනවා. හරි. ලියන ගමන් හරිද? දැන් සර් අර පැත්තේ ඉඳන් උත්තර ටික කියනවා. සර් පොඩි තණ්හාවක් එනවා. සර් මොකද කරන්නේ? මේ ප්ලෑන් කරලා සර් තියාගෙන ඉන්නේ. සර් කාර්යය වුණා. ගොම් අලිය. මෙයා මොකද කරන්නේ? විභාග ශාලාවෙන් ළමයි පිට වෙනකොට අර පේපර් එකේ තිබුණු ප්‍රශ්න පිළිබඳව පොඩි ලීෆ්ලට් එකක් හදලා විභාග ශාලාවෙන් එළියට එන ළමයින්ට බෙදනවා. මෙන්න අපි ගෙස් කරලා දුන්න පේපර් එක හරියට මේ ප්‍රශ්න ටික ආවද? ළමයි කල්පනා කරලා විභාග ශාලාවෙන් එළියට එනකොට රජයේ පේපර් එක එළියට මෙන්න පොඩි ඒ පේපර් එකේ තිබුණේ මෙන්න මේ හෑන්ඩ් බිලේ තියෙනවා. අර ඒ කියන්නේ මේ මේසර් හරියටම ලෙසටම වැඩි කරලා තියෙනවනේ. ඔන්න ඕක CID කරා හොයාගෙන ගිහිල්ලා අන්තිමේට සර්ුත් ගස් තාත්තගේ ජොබ් එකක් නැති වෙනවා. අන්තිමේට පුතාගේ විභාගෙත් අවුරුදු 5කට පිටිපස්සට 2කට ඉස්සරහට 3කට අවුරුදු 5න් දැන් මේ අවුරුද්ද නම් විභාගෙ තහනම් උනේ. තව අවුරුදු 3ක් යනකම් විභාග ලියන්න බෑ. අවුරුදු 2කට කලින් ලියපු විභාගෙ කැන්සල් වෙනවා. ඔන්න පරිප්පු. ඉතින් එහෙමුන්ට එහෙම වෙන්න ඕන. මම නම් කියන්නේ ජීවිතාන්තය දක්වා විභාග කරා. එහෙම හොරුන්ට ජීවිතාන්තය දක්වා විභාග කරනවා කරා. කාලකන්ණි. හරිද? පුළුවන් නම් ඒ වගේ දෙමාපියන්ට මරණ දඬුවම් දෙන්න. ඇයි බං? මේ හොරුනේ බිහි කරන සමාජය. හොරුනේ බිහි කරන සමාජය. පොඩි එකා ඉස්කෝලේට දාගන්න පුතේ ලක්ෂ ගණන් දෙන පොඩි එකා මම පොඩි එකා ගැම්මෙන් කියන්නේ මම ඉස්කෝලේට ආවේ සල්ලි දීලා ලක්ෂ 5ක් දීලා. උගේ ඔළුවට යනවා මම ඉස්කෝලේට ආවේ පගාව දීලා. ඔන්න ඔය ආකල්ප වෙනස් කරන තාක්කල් පුතේ අපිට පැවැත්මක් නැහැ. මම ඉතාම ආදරෙන් මගේ රත්තරන් පැටවුම් කියන්නේ මේ ඔයගොල්ලෝ 23 පටන් ගත්ත ගමන් මේ ෆ්‍රෙෂ් ළමයි මනස විකුණ ගන්න එපා. මනසට විස දා ගන්න එපා. ඔයගොල්ලෝ තවම වෙනස් වෙච්ච නැහැ. ඒකයි අපි මේ කියන්නේ. ඔයගොල්ලෝ තවම වෙනස් වෙලා නැහැ. සමාජයට වැඩදායි දේවල් කරලා. හරි ලස්සනයි අපිට මේ ලංකාව හදාගන්න ඕන නම් අපේ කාලේ ඉවරයි මගේ පුතේ. අපේ කාලේ ඉවරයි. අපි දැන් වයසට යන මෙන්ටල් කේස් ගන්න දෙයක් නැහැ. අංකල් ටයිප් එකකින් දැන් අපි ටික ටික යනවා. ඉස්සර දිනේශ් අයියේ කියපු දැන් අංකල් කියලා කන කැලෙන්න ගහන්න කියනවා. හරි. විකරම් දෙයක් නෑ අපේ කාලේ ඉවර වෙයි කියනවා. දැන් ඔබේ කාලේ තියෙන මගේ රටාවේ. හරිද? මානස විකුණ ගන්න එපා. සෝෂල් මීඩියා දැක්කට පස්සේ බයයි. මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පොල් පැටව දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්න ගැන මට බයයි. සහ ඕගොල්ලෝ මේ ඉන්නේ ජීවිතේ පටන් ගන්නව තැන හරි සුන්දරයි. ජීවිතේ ලස්සන ප්‍රතිපත්තියක් තියාගෙන ජීවත් වෙන්න. කවුරු මොනවා කිව්වත් ඒ ප්‍රතිපත්තිය වෙනස් කරන්න එපා. මොඩල් එකක් වෙන්න. මේක මගේ වීදිය. සමාජයේ කියන තැනටපත් අරෝ හරි පඬිතයි. අරෝගේ හරි ලොකු ලයින් තියෙන්නේ. අරෝ කන්නේ බොන්නේ නැහැ. වතුර එකක් දුන්නට බොන්නේ නැහැ. දැන් ලෙවල් එකක් තියාගන්න. පොඩි ස්ටෑන්ඩඩ් එකක්. හරි. ඕක ටිකක් හරි පඬිතේ. අන්නේ කාඩ් එක ගන්න. මටත් අපේ ගමේ එන්නේ කියලා. ඕක හරි පඬිතේ. ඒ ලොකු ගමෝ අපේ ලොකුකම් තියෙනවා. ඒ ඔයගොල්ලෝ විභාගේ පාස් වෙලා මෙතනට ආපු ළමයි නේද? උසස් වෙලා හදානවා ඉතින් ලොකුකමක් තියාගන්න. පඬිතකම ටිකක් තියාර හැම එකාටම හී ගාලා ඉනාවේගෙන අනේ මල් ලියනකො පොඩි වැඩක් තියෙනවා එයාගෙන ගිහිල්ලා ඈ ගමේදී හැම ගෙදරටම ගිහිල්ලා උදව් කරගෙන ඒතොර ගණන් ගන්න නැහැ මම ඉතින්. ඒතොර ගණන් ගන්නෑ. අපිව නිකන් අර දාන කුණු කූඩේට සල් කියන්නේ අර සිල්ලර් කාසි වලට දානවා. සිල්ලර් කාසි කරගෙන 1000 පොළ වලට වැටෙන්නේ. 5000 පොළ වලට යන්නේ. ඒක නිසා තාම ආදරෙන් කියන්නේ අර ඔබගේ මනස විකිනෙන්න එපා. හරි ෆ්‍රෙෂ් එකේ තාම ඔයගොල්ලෝ ලයිෆ් එක ගෙවන්නේ හරි පටන් ගත්ත තැන මේ මෙතනින් එහාට තමයි දැන් තමයි ටික ටික ඔයගොල්ලෝ මනස විනාශ වෙන්නේ. මොබයිල් ෆෝන් එක නිසා හෝ මොන හරි දෙයක් නිසා හෝ අන්න මනස විනාශ වෙනවා මගේ රක්තාව පුතේ. එහෙම වෙන්න එපා කිසිම දවසක. අවදාවත් එහෙම වෙන්න එපා. මනසට විස බීජ දාගන්න එපා. ඔයගොල්ලෝ හරි ෆ්‍රෙෂ් ළමයි. මේ අපිට කතා කරලාම විභාගය ගැන සමහර දරුවෝ හරි ආසයි. සමහර දරුවෝ විභාග ගැන සර් මට මේක කරගන්න පුළුවන්ද? ඕගොල්ලන්ට උත්තර දෙනකොට සමහරක් වෙලාවට අපිට කඳුර මේ මුන්ට තියෙන මේ ගැම්ම මුන් එක්ක නේද අපි වැඩ කරන්නේ කියන්නේ. ඒතර අර අපිට මාන ජවයක් එනවා මම හිතේ. වැඩ කරන ඔබට වඩා ඒව ඇහෙනකොට දවසකට සමහරක් දරුවෝ මට කියනවා අනේ සර් රිප්ලයි කරන්නේ නැහැ. එනවා මැසේජ් මේ ෆෝන් වලට කෝටියක් එනවා.
සමහරක් වෙලාවට රිප්ලයි කරගන්න බැරි තරම්. සමහර මැසේජස් දැක්කම දුක හිතෙනවා. සමහර මැසේජ් මොකද මේ කට්ට කාගෙන එල්ලවල කැම්පස් එකක් සුන්දර නෑ හොඳේ. ඒකත් කියන්න බෑ. දැන් හිතාගෙන ඉන්නවා කොමාරි ගියාම කැම්පස් එක විද්‍යාලයට පක්ත ආතල් විභාගෙ දැන් ඉස්සර නම් අපි කිව්වේ කැම්පස් එකට ගිහලා නිකන් හිටියම මෙන්න ඩිග්‍රී දුන්නාද. ඒ උඩට දැන් වැඩ කරන්න තියෙන එතන. අට කාව්‍යව විනාඩි 25 26ක් වෙනකම්. හරිද? එතනින් එහා හැබැයි ඩිග්‍රී එක තෝරගන්න, තමන් කරන ඩිග්‍රී එක තෝරගන්න වැලියු එකක් තියෙන. වටිනාකමක් තියෙන ඩිග්‍රී එකක් තෝරගන්න. එහෙම නැත්නම් හරිද? හරි. තව අපි ඉදිරි කතා කරමු. හරි. හරි. එතකොට තුසිස්ස ඇවිල්ලා තින්නේ තුසිස්ස right ඇවිල්ලා ඉන්නේ සර්. හරි. මට වීඩියෝ එකක් ඔන් කරලා දෙන්න සර්. අපි දෙන්නම් වීඩියෝ දෙන්නම්. හරි. රයිට්. එතකොට පුතේ මේ අපිට මේ අහුණා පට්ට මීටරයක්. මොකද මේ අපි දැන් අපි වික්ටෝරිය ගත්තොත් ඇවිල්ලා පිටියේ බොනික සර්වරුයි මමයි සමාන් සර්වරු තුන්දෙනා පට්ට ගේමක් කරනවා. වික්ටෝරියගේ මොකද දැන් ඇමිලිපි ටෙක්නොලොජි අපේ පිට තරක් නැහැ. හරිද? අපේ පිට තරක් නැහැ. හොඳට මතක තියාගන්න. එතකොට අපිට හම් වෙන මොනරාගල වික්ටෝරිය වගේම කියන්නේ ඇමිලිපි දැන් වික්ටෝරිය ආයතන වගේම ලොකු ආයතන මොනරාගල DST කියන ආයතන. අර කැම්පස් එකක් වගේ. ඒ තරම් ලොකුයි මාර පස්සෙන් තියෙන්නේ. ඔන්න DST ආයතනයේ ඉන්න DST ඇග්‍රිකල්චර් එකට සම්බන්ධ වෙනවා. පට්ට මීටරයක්. මොනරාගල එතකොට ඔය බණ්ඩාරවල බදුල්ල ඔය සීමාවේ ඉන්න අංකකේ ඇග්‍රිකල්චර් BST ගුරුවරයාට සම්බන්ධ වෙන මට මොකද මට BST ප්‍රතිඵල ගැන මට මාර අවුලක් තියෙන්නේ. මම හෙව්ව එක එක විදිහේ දේවල් හෙව්ව එක එක දේ ඇප්ලිකේෂන් දාලා බලුවා. නමුත් මට මීටරේ සෙට් වුණේ නැහැ. ඔන්න දැන් මීටරයක් සෙට්ලා දෙන්න මට මාර මම ඉරයක් කතා කරලා පැය භාගයක් ගණන් 35ක් කතා කරා. හරිද? පැය භාගයක් ගණන් 45ක් විතර කතා කරා. අපිට හරියන්නේ. පොඩි මොකද එක අත්ේ වහන එක වගේ දුර්ලභ කියලා කියන්නේ. ඒ නිසා අපේ දැන් ඔයගොල්ලෝ දන්න බෝලිං සර් එක්ක වැඩ කරන සමන් සර් එක්ක වැඩ කරන යා අමුතු කූ එකක් තියෙන අපි අතර. මම දෙයක් කිව්වොත් කවදාවත් සමන් සර්වත් බෝලිං සර්වත් එක්ක වෙනස් කරන්නේ නැහැ. බෝලිං සර් දෙයක් කිව්වොත් මම ඒක වෙනස් කරන්නේ. ඒ අපි අතර තියෙන බැඳීමක්. ඉතින් මම හිතනවා ඔන්න අපේ රැහැට තව කුරුල්ලෙක් අපේ රංචුවට තව කුරුල්ලෙක් ඇවිල්ලා ඉන්නවා. BST ඇග්‍රිවලට. පොතේ මම විනාඩි 5ක් දෙන්න මට මම කොල්ලන් ඉල්ලනවා විනාඩි 5ක්. අපි තුසිතට මම කතා කරන්න දෙනවා. බලන්න මේ ප්‍රතිඵලත් එක්ක ගේම ගහන්න පුළුවන් ඩයල් එකක්. හොඳේ. අර පොරක් කිව්වොත් හරි. තුසිත එන්න සෑර වැඩිද මන්ද සර්? හරි මම ස්පොට්ලයිට් දෙන්න. හරි සර් මම මෙහෙ කැමරාවට දෙట్లా තියෙනවා. හරි සර්. ඔන්ලයින් වීඩියෝ එක. හරි. හරි ඔන්ලයින් හරි. වීඩියෝ එකක් තියෙනවා. හරි පුතේ හැමෝටම සුබ දවසක්. පොඩ්ඩක් ඉන්න සර්. ඔව් තමයි ඇහෙනවා මයික් එක. මම ස්පොට්ලයිට් එක අයින් කරන්න වීඩියෝ ඔන් කරනවා සර්. ඔව් වීඩියෝ හරි මයික් ළමයින්ට පේනවා සර්. රයිට්. හරි එහෙනම් පුතේ සුබ උදෑසනක් සහ අයිබෝන් හැමෝටම. අද දවසේ මේ වැඩසටහන මම ඔයාලා ලොකු වෙලාවක් ගන්න නැහැ පුතා. මොකද පළවෙනි කාරණාව ඔයාලගේ සර්ගේ පන්තිය බ්ලොක් කරන්න විනාඩි 5කට හෝ බ්ලොක් කරන්න මම කැමති නැහැ. නමුත් මේ අවස්ථාවේදී අපි මේ වැඩසටහනට සම්බන්ධ වුණේ ඇයිද කියන කාරණාව පළවෙනියට මම කියන්නේ. හරි? මම හොඳට කතා සර්ගේ කතාව අහන්න විනාඩි 10ක් විතර තිස්සේ ඒකෙන් ගන්න ඕන කාරණා කිහිපයකුත් මට තිබ්බා. මේ අතරම මේ හවුල ඇති වෙන්න ප්‍රධානතම හේතුව මේ මොණරාගල දිස්ත්‍රික්කයේ මටත් ඔය සර්ගේ වගේ පුංචි ගැටලුවක් තිබ්බා. අරහෙට මෙහෙට යන ගුරුවරු කණ්ඩායමක් තමයි හිටියේ. අර සර් කිව්වා වගේම හරියටම එක අත්තක වහපු මට බැලන්ස් වෙන සර් කෙනෙක් හිටියේ නැහැ. පරිණිම කාරණාව. මට බැලන්ස් වෙන සර් කෙනෙක් හිටියේ නැහැ. ඒක හින්දා හැබැයි දිස්ත්‍රික්කේ පළවෙනියෝ දිස්ත්‍රික්කේ දෙවෙනියෝ මගේ හරහා සෑහෙන්න සෙට් වුණා. මම මගේ අතීතයක් පොඩ්ඩක් කියන්න නැත්නම් ආවට ගියාට එකපාරම දිනේස නේද? එකපාරම ළමයින්ට ඒක පොඩි ගැටලුවන්නේ මේ බත්පුර කොහින්නම් ආවත් දන්නේ නැහැ නේ කියලා. හරිද? මේ ලංකාවේ සෑම දිස්ත්‍රික්ක එකකම පුතේ මට ළමයි සෙට් වෙනවා මේ වෙනකොට. දැන් මේ වෙනකොට රිවිෂන් එකේ මගේ හැම පැත්තෙම ළමයි ඉන්නවා. ඒ කියන්නේ නැති දිස්ත්‍රික්කයක් තියෙනවා නම් තියෙන්නේ යාපනයේ විතරයි. හරිද? මේ දැන් ඔයාලගෙත් එහෙම 23 පන්තිත් ඇග්‍රි පන්ති ළමයි 100කට කිප් වෙන ප්‍රමාණයක් දැන් තියෙනවා අපේ පන්ති.
ඒ අතරේ සෑහෙන ළමයි ප්‍රමාණයක් ඔයාලගේ දිස්ත්‍රික්කෙ ඉන්නවා මම හිතන්නේ. ඔය ගාල්ල මාතර ඔය හැමතැනම ඉන්න 23 ටිකක් අඩු ඉතාලම ඉන්නවා අපි. නමුත් මේ වෙනකොට මම සංවිධානය කරගෙන යනවා යම් කිසි වැඩක්. ඒ සංවිධානය කරගෙන යනකොට තමයි මට දිනේෂ් සර් හම්බ වෙන්නේ. හරිද? දිනේෂ් සර් හම්බ වෙන්නේ එතකොට ගොනික සර් ගැන මම යම් ප්‍රමාණයක් දැනන් හිටියා. දිනේෂ් සර් පිළිපද අහුවෙන්න හම්බ වුණේ ඔන්න ඔය කාලවකවානුවේදී. හරිද? මම හොඳටම කතා කරනකොට මට අහුවෙච්ච දෙයක් තමයි මම බොහොම අවංකවම කතා කරන මිනිස්සෙක්. දේවාලයට දේවාල කියන්නේ අනිත් එක කියන්න තාම උඩට කියන්න බෑ. හරිද? ඒ ටික කියන්න මම කෙලින් කියනවා සර්. හරි. මේ එහෙනම් මට අහුවෙච්ච මට දැරිච්ච විදිහට ඔයාලට අහුවෙලා ඉන්නේ පට්ටම සර් කෙනෙක්. හරි? සුපිරිම සර් කෙනෙක් අහුවෙලා ඉන්නේ. සර්ලා සෙට් එකක් ඇත්තටම. එතකොට පුතේ ඔයාලා ඇත්තටම වාසනාවන්තයි. මම ඊටාම කිටි කරන්නම් මගේ වැඩේ. මම මෙහෙ ඔබ්බෙගොඩ ජාතික පාසල දැන් එක. ඔබ්බෙගොඩ ජාතික පාසලේ බයෝ සයන්ස් ටෙක්නොලොජි ඇන්ඩ් සහ ඇග්‍රි විෂය උගන්වන ගුරුවරයෙක්. හරි මේ වෙනකොට මම පොඩි මාරුවීමක් කරගෙන නමුත් ඉතිරි කාලේදී කිසියම් දැවැන්ත තීරණයකට අපි එන්නත් පුළුවන්. පුතේ මේක ඔන් කරගමු ඕෆ් කරගමු. මේ පළවෙනිම කාරණාව මම ඇබිලිටියට එන්න තීරණය කරේ මම මොන්රාගල විතරයි හිටියේ. සර් කිව්වා හරියටම හරි DST කියන ආයතනය තනිකරම ගත්තොත් සර්ලා අවිලා හොඳ දැකලා තනිකරම ගත්තොත් සියලු ෆැසිලිටිස් තියෙන මේ තනිකර උප විශ්වවිද්‍යාලය. මම ක්ලාස් 4 තමයි කැම්පස් එකට යන්නේ බේරාදෙණිය විශ්වවිද්‍යාලයට මෙහි දිස්ත්‍රික්කේ පළවෙනියා වෙලා මොන්රාගල. දැන්ට අවුරුදු 17ක් වෙනවා මම මේ තියපු රෙකෝඩ් එක තාම කඩන්න බැරි වෙලා තියෙනවා. එහෙනම් තමයි සර් ඔය වචනේ භාවිතා කරන්න ඇත්තේ. හරි අවුරුදු 17යි මේ අවුරුද්ද වෙනකොට කිසිම ළමයෙකුට තාම මගේ රිසල්ට් එක අතික්‍රමණය කරන්න බැරි වෙලා තියෙනවා. මේ අවුරුදු 17ක් තිස්සේ. හරිද? මේ බේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියේ 2004 අවුරුද්දේ 2008 අවුරුද්දේ එකකින් එළියට ආවිල්ලා සර් කිව්වා හරියටම හරි කැම්පස් එකට ගිහිල්ලා පුතේ ඉගෙන ගන්න එක විතරක් කරන්න එපා. මම තව පොඩ්ඩක් එකට තුත්තක් එකතු කරන්නම්. මම ඔය ලෙදර් බෝලයක් අල්ලලා තිබුණේ නැහැ. හරි මං ගැන අතිශයෝක්තියක්ද දන්නේ නැහැ සර් මට විනාඩි කීපයක් විතරක් දෙන්න. වගේ පන්තියේ මේක ළමයින්ට පොඩ්ඩක් මගේ චරිතෙන් ගන්න පුළුවන් දෙයක් තියෙයි ඉදිරියට වඩා වැඩිපුර කියයි. මම ලෙදර් බෝලයක් අල්ලලවත් තිබුණේ නැහැ. නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආවා කින්සුඩ් එකේ, ට්‍රිනිටි එකේ, රාහුලේ, රොයල් එකේ ඔය සංගක්කාරලත් එක්කම සෙල්ලම් කරපු කට්ටිය පවා කෑගල්ලේ පැත්තේ කෑගල්ල මහාවිද්‍යාලයෙන් අනම්මන හැමතැනම ළමයි ඇවිල්ලා හිටියා. හොඳට සෙල්ලම් කරපු අය. ඒ ඔක්කොමටම වඩා මට එන්න පුළුවන් වුණා ඒක කැප්ටන් වෙලා. අවසාන අවුරුද්දේ මම කැප්ටන් පේරාදෙණිය කැම්පස් එකේ ටීම් එකේ. හරි ඒක ලොකු ගේම් එකක්. හරි. ඒ ගේම් එක හිතේ තියාගෙන තමයි මම අද දවසේ සහ මේ මෑත කාල වකවානුවේදී දිනේෂ් සර්, බුවනික සර් සහ සමන්ත සර්ත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතකොට මේ මට බෑග්ග්‍රවුන්ඩ් දෙකක් තියෙනවා. එකක් ඇග්‍රිකල්චරල් බෑග්ග්‍රවුන්ඩ් එක, කෘෂි විද්‍යාව පැත්ත. අනිත් බෑග්ග්‍රවුන්ඩ් එක BSc. දෙකම මගේ කම්ප්ලීට්. 2015 අවුරුද්දේ ටෙක්නොලොජි පළවෙනි විභාගයේ පටන් ගන්නකොටත් ඒ ප්‍රැක්ටිකල් පැනල් එකේ මම බණ්ඩාරවැල විශාකා ඉස්කෝලේ හිටියා. 16 හිටියා, 17 හිටියා, 18 හිටියා, 19 හිටියා, 20 හිටියා දැන්. හරි 20 නම් අර තිබුණේ පොඩි එකක් නේ. ඔයාලා දැනගත්ත ඇති. කොහොමද දැන් අකණ්ඩව මේ වෙනකොට සෑම අවුරුද්දකම මම ඒ පැනල් එකේ ගොඩක් වෙලාවට මම තමයි මේ පැනල් එක හැන්ඩල් කරන්නේ. අතිශයෝක්තියක් නෙවෙයි. හැන්ඩල් කරන්නේ මම බොහෝ විට. මේ එතකොට ඕක තමයි මගේ බෑග්ග්‍රවුන්ඩ් එක. හරි. මම මේ ඉදිරි කාල වකවානුවේදී ඉතාම බොහෝ කාලෙක වෙනකොට ඔන්ලයින් එකේ මගේ පටන් ගෙන තියෙන පුතේ. මේ ඔන්ලයින් එක දැන් අපි පළවෙනි පාඩම ඉවර කරා මෙතන ඉන්න දරුවෙකුට සර් හරහා සර්ගේ අවසරය ඇතුව පන්තියට ඇතුළත් වෙන්න පුළුවන්. හැබැයි සර්ගේ අවසරය ඇතුව. එහෙම නැතුව පෞද්ගලිකව කතා කරන්න එපා. සර්ගෙන් ඉල්ලක් අහන්න කැමතිද? සර් එහෙම යන්න ගියාට කමක් නැද්ද කියලා සර්ගෙන් හරියටම අහලා ගියාට කමක් නැද්ද කියලා දවසක් ඇවිල්ලා බලන්න. තේරෙනවා නම් ඉන්න නැත්නම් කරුණා කරලා යන්න. හරි අර සර් කෝගේ තමයි. අපි අතරේ ඉන්නවා නම් ඒ ඉන්ටර්කනෙක්ෂන් එක අපි ගාව තියෙන්න ඕන. 100%ක් ගැරන්ටි එකක් එක මම කියන්නේ. හරි මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භාණ්ඩයක්. එහෙනම් ඒ හැදිච්ච ඒ සිංහලේ ඒ ගැම මේ කාටවත් දෙවෙනි වෙන්නේ නැහැ. ඒ හින්දා මේ මම පොඩි ඉල්ලීමක් කරනවා. තුප්පක් ඇවිල්ලා බලන්න. දැන්ට පන්ති යන්නේ මම එක දවසයි දවස් දෙකක් දක්වා යනවා. දෙවෙනි පාඩම පටන් ගත්ත ගිය සතියේ පාංශු විද්‍යා පාඩම. දෙවෙනි පාඩම පටන් ගත්ත පාංශු විද්‍යා පාඩම ඔන්ලයින් සම්බන්ධ වීමේදී අපි සියලුම ළමයි මම එකතු කරගන්නවා. හැබැයි අපි ෆිසිකල් පන්ති පටන් ගත්තම ඔය ඇබිලිටි කියලා ළමයි සඳහා මම කිලෝමීටර් 110ක් දුර ගෙවාගෙන යනවා. සර්ලත් කිලෝමීටර් 110ක් දුර ගෙවාගෙන මෙහාට එනවා. හරි. ඒ කැපවීම අපි කරනවා වෙලා වෙනුවෙන්
100ක් යන කරනවා. හරිද? මෙන්න මේ කතාව ඕන රෙකෝඩින් කරලා තියාගන්න. ඔයා හොඳට වැඩ කරන ළමයෙක් නම් පන්තිට ඇතුළත් වුණා නම් ඇතුළත් වෙලා බලන්න ඉස්සෙල්ලා. හරි ඉස්සෙල්ලා කොහෙ ගියත් කමක් නැහැ මේ වෙනකොට. කියලා බලන්න පොඩ්ඩක් සංසන්දනය කරලා මොකද්ද වෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ අපි තීරණය කරමු මේ පන්ති දරගෙන ඉන්නවද නැද්ද කියලා. එහෙනම් මේ දිනේෂ් සර් මට අවස්ථාව ලබා දුන්නාට බොහොම ස්තුතියි. පොඩ්ඩක් ඉන්නකෝ. පොඩි අවස්ථාවක් මේ චූටි අවස්ථාවක් මේ ලබා දුන්නේ. ඒ ලබා දීම පිළිබඳ ඉතාම සන්තෝෂයි. ඒ වගේම ඔබ සමග සම්බන්ධ වෙන්න ලැබීම පිළිබඳ ඊටත් වඩා සන්තෝෂයි. අපි ඉදිරියේදී හොඳ වැඩක් කරමු. හරි. හොඳ වැඩක් කරමු. මේ පන්තියට පොඩ්ඩක් ඇවිල්ලා බලන්න මම ගෲප් එකට සර් හරහා එන්න පුතේ. සර් හරහා මට නම් විස්තර දුන්නා පස්සේ මම ඊට අදාළව ලින්ක් එක ඔයාලට එවන්නම්. එහෙනම් දිනේෂ් සර් මම පුංචි හැඳින්වීමක් විතරයි කරේ බොහොම පොඩ්ඩක්. මගේ තියෙන ඩිග්‍රී එකයි මම කරන ඉස්කෝලේ මම කරන වැඩ ටිකයි මේ ටික විතරයි මම කිව්වේ. ඉදිරි කාලයකදී අපි සම්බන්ධ වුණාට පස්සේ මම පිළිබඳවත් අපේ වැඩ කටයුතු පිළිබඳවත් ඔයාලට දැනගන්න හම්බ වෙයි. හරි ලොකු බාධාවක් නගරක් නැතිද මම සම්බන්ධ වුණේ. මම පන්ති කරන ස්ථානට ආවෙත් කොහොම මාරුවේ ඉවරේ වැඩක් කර ඉන්න ගම. රයිට් දිනේෂ් සර් එන අවස්ථාව සර්ට සමා වෙන්න විනාඩි 5ක් විතර අමතර ගියා. එහෙනම් සර් අපේ ළමයි ටික ගොඩ දාන්න මොකද මගේ VST ප්‍රතිඵලයේ ලොකු අඩුවක් තිබුණා. ඇග්‍රි VST ප්‍රතිඵල. ET ප්‍රතිඵල මට තියෙනවා සර්. ඩිස්ට්‍රික්ට් පළවෙනිම ඉඳලා ඊළඟට අයිලන්ඩ් ප්‍රතිඵලයේ ඉඳලා තියෙනවා. දැන් එහෙනම් මට ලබන අවුරුද්දේ ඉඳලා 23 ඉඳලා VST ප්‍රතිඵල ටිකක් එනවා. right? එහෙනම් සර් සරණයි. අමින් පස්සේ. එහෙනම් ඒවා අයවන හැමෝටම පුතේ. right. ඔන්න දැන් ආයි වැටෙමු අපේ ට්‍රැක් එකට. හරි. පොඩ දැන් මම මෙන්න මේකේ චුට්ටක් සංකීර්ණ කරනවා. හරි. බලමු ඔයගොල්ලෝ වැඩේ තේරුණාද කියලා. හරි. ඔන්න මම දෙනවා මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 100යි. හරි. මේ පාදය 20යි සෙන්ටිමීටර. හරි. මේ පාදය අපි හිතමු මේ කෝණය මම ගන්නවා θ කියලා. මේ කෝණය θ. හරි. ඔන්න පටලව ගන්න එපා. ටිකක් ඔන්න අපේ භාෂාවට යනවා. මෙන්න θ කෝණයක් තියෙනවා. මේ පාදය මම ගන්නවා a කියලා. මෙයාගේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 100යි. මට මෙන්න මේ a වලට උත්තරයක් දෙන්න ප්‍රකාශනයක්. a වලට ප්‍රකාශනයක් දෙන්න මට. ඒ වලට ප්‍රකාශනයක් දෙන්න. මේක හදන්න තේරුණා යතෝසන්? හරි. ගොඩක් හරි. good. ඒට ආන්සර් එකක් ඕනේ. very good. ඒට ප්‍රකාශනයක්. කියන්නේ දැන් මේ තීටනේ අගයක් නැහැ නේද ප්‍රකාශනයක්. ගොඩක් වෙලාවට ඔන්න ඔය ප්‍රකාශන වලදී අපි හිර කරනවා. හිර නොවි වැඩ කරමු. තාම හදනවනේ.
හරි එතකොට මෙන්න a සමානයි දෙකෙන් එකයි මට ලියන්න පුළුවන් මෙන්න 20 සෙන්ටිමීටර් a ගුණ කිරීම sin θ. කොහොම ලියන්න පුළුවන්? එතකොට මෙතෙන්ට එනවා වර්ග සෙන්ටිමීටර් 100. මම නැවත ලියනවා. දෙකෙන් එකයි. 20 සෙන්ටිමීටර් a ගුණ කිරීම sin θ. දැන් කවුද තනි කරගන්න ඕනේ? a. මෙන්න මෙයා තනි කරගන්න ඕනේ. මේ බලන්න. මේ a තනි කරගන්න. හරි. a තනි කරගෙන a මේ පැත්තේ ඉතිරි කරගෙන අනිත් ඔක්කොම ටික ගෙනියනවා අර පැත්ත. ඒතර මේ පැත්තේ ඉතිරි වෙනවා කවුද? වර්ග සෙන්ටිමීටර් 100. හරි. මෙන්න. ඒතර මෙයා මේ පැත්තට එනවා. මෙයා ඊළඟ මේ පැත්තට යන ගුණ කිරීම 2. හරි. මෙයා මේ පැත්තට එනවා. 20 සෙන්ටිමීටර්. මෙයා ගේනවා මේ පැත්තට. sin θ. හරි. දැන් ඒක කිවත් කරනවා මේ සෙන්ටිමීටරට මේ සෙන්ටිමීටර කැපිලා එකක් වෙනවා. ඒ කියන්නේ උත්තරේ ඉන්න ඕන සෙන්ටිමීටර වල. හරි. එතකොට බිඳුවක් කැපුණා මෙතනින් බිඳුවක් කැපුණා. මෙයාට මෙයා කැපුණා. එතකොට උත්තරේ ඉන්න ඕන මොනවද? 10 බෙදීම sin θ. 10 බෙදීම sin θ. කරන පාදයේ දිග 10 බෙදීම sin θ. මේක තේරුම් නැති අත උස්සන්න මගේ පුතේ. ආයෙ හදන්න ඕනේ කියන අය මැසේජ් එකක් දාන්න ඕනේ මම ආයෙ හදලා දෙනවා. ආයෙ හදන්න ඕනේ කියන අය කියන්නේ නෑ තීට වලට අගයක් ගන්න බෑනේ මම පුතේ මෙතන. තීට වලට කෝණයක් දුන්නා නම් දැන් අපි හිතමු sin θ නැතුව මේකට දුන්නා නම් අංශක 40ක් 50ක් වගේ කෝණයක් නේ? අංශක 40ක් 50ක් වගේ කෝණයක් කිව්වනම් මොන අගයක් ගන්නද? දැන් මෙන්න මේ ප්‍රකාශනයේ ලියපිද තේරුණාද කියලා බලන්න. තේරුම් නැති පුතාලද වල මට කියන්න මෙන්න මේ ප්‍රකාශනයේ ලියපු විදිහේ ගැටලුවක් තියෙනවද කියලා බලන්න. අනා ආයෙ හදනවා. අපහැදිලියා ඉන්නවනම් බලාගන්න. හොඳේ. අපහැදිලියා ඉන්නවනම් බලාගන්න. මොකද මේ කෙනෙක්වත් වැඩේ අල කරගෙන යන්න බෑ. හරි. ඔන්න දැන් මේකනේ අපේ වර්ගඵලය සමානයි දෙකෙන් එකයි මෙන්න අදාළ කෝණය මෙන්න පාද දෙක. හරි. පාද දෙක ගුණ කරා. කාගෙන්ද? sin කෝණය. කෝණය කවුද? θ. කෝණය කවුද? θ. එතකොට වර්ගඵලය දීලා තියෙනවා. 100යි වර්ග සෙන්ටිමීටර. මේ දෙකෙන් එකයි. 20යි සෙන්ටිමීටර. ගුණ කිරීම a sin θ. හරි. දැන් කවුද? මෙයා a නේ. a වලට අගයක් ඕනේ. හරි. a තනි කරගෙන මෙන්න මේ පැත්තේ ඉතිරි කරගත්තා. a ඉතිරි කරගෙන අනිත් ඔක්කොම ටික කියනවා මේ පැත්තට. මේ පැත්තේ සමානලකලේ මේ පැත්ත ඉතිරි වෙලා තියෙනවා වර්ග සෙන්ටිමීටර 100. හරි. දැන් මේ පැත්තේ තියෙන්නේ බෙදීම දෙකක්. ඒක මේ පැත්තට එනකොට ගුණ කිරීම දෙකක්. මෙතන තියෙනවා වර්ග සෙන්ටිමීටර 20 ගුණ කිරීමක් වෙන්නේ. මේ පැත්තට එන බෙදීමක් වෙන්නේ. හරි. මෙතන ගුණ කිරීම sin θ තියෙනවා. ඉතින් අර පැත්තට යනකොට බෙදීම sin θ කෙනෙක්. හරි. දැන් බලන්න මේ බිඳුවට මෙතනින් බිඳුවක් යමු. මේ දෙකට මේ දෙක යමු. මෙතන
සෙන්ටිමීටර එකක් තිබුණා. මෙතනින් දෙකක් තියෙනවා. එකක් ඉතිරි වෙනවා. ඒ කියන්නේ උත්තරේ සෙන්ටිමීටර. පාදයක් නේ. මේ පාදේ නේ යන්නේ සෙන්ටිමීටර උත්තරයක් එන්න ඕන. හරි. දැන් ඉතිරි වෙන්නේ කවුද මෙතන? 10. අනිත් කවුද? ඉතිරි වෙන්නේ. හරි. ඒක මෙන්න ඒ වලට එන උත්තරේ. ඒ සමානයි මෙහෙම. දැන් තේරෙන්නේ නම් අහන්න පුතේ මම පැහැදිලි කරලා දෙනවා. ඒකට බය වෙන්න එපා. මෙන්න ඉඳන් ගන්න. වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 250යි. මේ පාදය 30යි. හරි. මම මෙතන දෙනවා කෝණයක්. මෙතන දෙනවා කෝණයක්. කියලා මම 30ම දෙනවා පහසුයි. බලන්න x වලගේ කියන්නේ මට. බලන්න x වලගේ කියන්නේ. හැමෝම හදන්න උත්සාහ කරන්න. ලයික් කරන්න, ෂෙයා කරන්න. පිස්සු හැදෙනවනේ පුතේ. හැමෝම හදන්න. කියන්නේ අර ඒ මිනිස්සුන්ට පුතේ අර කියන්නේ හරිද? අපිට අපේ තාත්තලා කියන්නේ අකුලයි කියලා කියන්නේ හරි අකුල අපිරියයි. කියන්නේ සල්ලි හොයාගන්න ඉතින් අනේ මන් දන්නේ කොහොම කියනවද කියන්නේ. ජීවිතේ ගැට ගහගන්න මිනිස්සු කරන දේවල්. පව්. අංග විකල ජීවිත කියන්නේ ඒවද? ඒවට සල්ලි දාන්න ඒ වගේම බොක්ක සෙට් එකක් ඉන්නවනේ පුතේ. ඒකනේ වැඩි කියන්නේ.
මෙන්න A සමානයි මෙන්න පාද දෙක දෙකෙන් එක පාද දෙක කවුද 30 සෙන්ටිමීටර් x දැන් මට x වලාගේ ඕනේ හරිද මෙන්න මෙයා ඕනේ හරි x sin 30 250යි මොන දැන් මම x තනි කරගන්නවා මේ 250යි වර්ග සෙන්ටිමීටර් මේ පැත්තේ x ඉන්නවා මේ පැත්තට ගේනවා හරි මෙයා ගන්නවා මේ පැත්තට ගුණ කිරීම දෙක 30 සෙන්ටිමීටර් sin 30 එතකොට බිඳුවට බිඳුව කැපුණා සෙන්ටිමීටර් කැපුණා එකක් ඉතිරි වුණා මෙතන තියෙනවා 2 25 සෙන්ටිමීටර් බෙදීම 3.5 මෙන්න x හරි ඉතල බලන්න 50 බෙදීම 1.5 Torelli, 33.5 බෙදීම 1.5 දශම 5 ආපු විදිය. හරි. පුතේ බලන්න අපි ත්‍රිකෝණමිතික වගු පාවිච්චි කරනවානේ. ත්‍රිකෝණමිතික වගුව. හරි. මේ පැත්තට මේ sin වගුව ගත්තොත්. හරි. sin වගුව ගත්තොත් sin 30 කියන තැන. sin වගුව ගත්තොත් අංශක 30යි බිඳුව කියන තැන. කියන්නේ මෙන්න මේ තරම මෙන්න මේ තරම sin වගුව ගත්තොත් sin වගුවේ මේ පැත්තට යන බිඳුව මෙතන තියෙනවා 30 මේ කොටුව තමයි 30 මෙන්න මෙතනට අදාළගේ තමයි මෙන්න මෙයා බලන්න වගුව අරගෙන බිඳුව දශම මෙන්න මෙහෙම එනවා මෙන්න මේ නිසා තමයි මම sin 30 දශම භාගය කියලා ඒක සාධනය කරගන්න විදියකුත් තියෙනවා පස්සේ හරි උත්තරේ වර්ගය very good සෙන්ටිමීටර කැපෙනවද හරිනේ sin 30 ආපෙදී හරිද පුතේ කවුද අපේ අහුවේ ප්‍රශ්නේ මගෙන් කවුද හරි නිමේෂ වෙන්නේ හරි right ඒක තේරුණා ඒක ඒ සම්බන්ධව ත්‍රිකෝණමිතික මම කියවනේ දැන් මේක අපි නැවත ත්‍රිකෝණමිතිය පාඩමේදී මේව එන විදිහ ඉගෙන ගන්නවා හරි ටුට්ටක් අපේ සිලබස් එකේ ඒක තේරුණා කියන මේ ගැටලුවක් නැහැ ත්‍රිකෝණයක වර්ගඵලයේ සෙවීම ත්‍රිකෝණමිතිය ඇසුරෙන් තේරුණා කියලා අදෝසන් පිටේ උදාලා තියෙන පොඩ්ඩ right හරි අත්පහක් ගන්න නොතේරුණ කෙනෙක් ඉන්නවා නම් ඉල්ල ගන්න වීඩියෝ එක මගෙන් අද ආයෙ බලන්න පුළුවන් මම දෙනවා වීඩියෝ එක right ඔන්න එහෙනම් දැන් මම මිනිතේ ත්‍රිකෝණය කියන තැන අවසන් කරා
දැන් මම යනවා වෘතයට. ලියන මාතෘකාව වෘතය. වෘතය. හරි. එතකොට මෙන්න මේ වගේ අරය R වන වෘතයක වර්ගඵලය මේවා සාධනය කරගන්න දෙයක් අවුලක් නැහැ. ඕන වෙන්නේ නැහැ. අපි pi r වර්ගය pi r වර්ගයේ විදිහට බලනවා. pi සඳහා ඔන්න pi සමානයි 7/22 හෝ 3.14 පාවිච්චි කරන්න පුළුවන්. මේක සටහන් කරගන්න. ලඝු ගණක පොත හොයාගෙන වෙන කැල්කියුලේටරේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන ටැල් එකේ පාවිච්චි කරනවා. මේකෙන් ගන්න පුළුවන්. මේකෙන් හොයාගන්න පුළුවන්. එනවද? මේකෙන් ඔය තියෙන sin cos sin කියලා සිලෙක්ට් කරලා sin කියලා ඕකේ sin 30 නැත්නම් හරි. හරි. එතකොට අපි ඊළඟට යනවා පුතේ කේන්ද්‍රික ඛණ්ඩය කියන එක. කේන්ද්‍රික ඛණ්ඩය. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක්. කියන්නම් එක කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික. ඒතකොට කේන්ද්‍රික ඛණ්ඩයක් අපි මෙන්න මේ වගේ එකක් නේ. අපිට මෙතන කෝණයක් තියෙනවා. θ කියලා කෝණයක්. හරි. මෙයත් R. මෙයත් R. මෙතන තියෙනවා චාපතික. මම එයා ගන්නවා A සහ B කියලා.
මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කොහොමද කරන්නේ? කේන්ද්‍රික ඛණ්ඩය අපි ඉස්සරහ කියමු කේන්ද්‍රික ඛණ්ඩයක් හඳුන්වන්නේ කොහොමද කියලා. කේන්ද්‍රික ඛණ්ඩයක් හැඳින්වීම. වෘත්තයකින් කොටසක් කිව්වොත් හරියද? වෘත්තයකින් කොටසක් කිව්වොත් වෘත්තේ කැලණි. එහෙනම් මෙයා වෘත්තයකින් කොටසක් නේද? එහෙම ගත්තොත් මේ රවුන්ඩ් කරොත් කැලණි. මේකත් වෘත්තයකින් කොටසක් නේ. එහෙනම් වෘත්තයකින් කොටසක් කියලා කියන්නේ බෑ අපි වැරදි. අපි අර්ථ දක්වන මෙන්න මේ හරියට අහගෙන ඉන්න. මෙන්න අරයන් දෙකකින් හා චාප කොටසකින් වටවුණු සංවෘත රූපයක් අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. හරිද? අරයන් දෙකකින් සහ චාප කොටසකින් වෙන්වුණු නැත්නම් චාප කොටසකින් වට වෙච්ච අරයන් දෙකකින් හා චාප කොටසකින් වට වෙච්ච සංවෘත රූපයකට කියනවා අපි මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. right. ලියමු මෙහෙම. අරයන් දෙකකින් හා වෘත්ත චාප කොටසකින් වටවුණු සංවෘත රූපයක් අරයන් දෙකකින් හා චාප කොටසකින් වටවුණු සංවෘත රූපයක් කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හඳුන්වයි. මේ රූපය හඳගන්න. හරි. එතකොට මෙයාගේ වර්ගඵලය හරි අපි හිතමු දැන් වෘත්තයක් ගත්තොත් πr වර්ගනේ වෘත්තයක් ගත්තොත් ඒතකොට සම්පූර්ණ වෘත්තය ගත්තොත් 360ක් වෙන නිසා 360න් අදාළ කෝණය මේ 360න් θ 360න් θ πr වර්ගය. හරි. මුළු වෘත්තයම ගත්තොත් 360යි. ඒ කියන්නේ එතකොට 360යි θ කියන කොටස සීමාව සලකුණු වෙනවා πr වර්ගය කියලා කියන්නේ මුළු වෘත්තයේ වර්ගඵලය.
ඒතර අපිට වර්ගඵලය ගන්න පුළුවන් 360න් θ πr වර්ගය. ඊට අමතරව ත්‍රිකෝණමිතියේදී මේක ගන්නවා 2න් 1යි r වර්ග θ කියන ප්‍රකාශනය. හරිද? 2න් 1යි r වර්ග θ කියන ප්‍රකාශනයෙන් ගන්නවා. හැබැයි මතක තියාගන්න යුතු දෙයක් තියෙනවා. මෙන්න මේ දෙවෙනි ප්‍රකාශනයේ θ කෝණය රේඩියන කෝණයක් විදියට. රේඩියන කෝණයක් දැන් අහන්න එපා රේඩියන කියන්නේ මොකක්ද කියලා. රේඩියන අපි ත්‍රිකෝණමිතිය කතා කරන්නේ. මේ සමීකරණය දානවා නම් හරිද? මේ සමීකරණය දානවා නම් මේ කෝණය ලියන්නේ අංශක වලින් නෙමෙයි. අපි කෝණ වලින් එකක තියෙනවා අංශක තියෙනවා රේඩියන තියෙනවා. ඒගොල්ලෝ රේඩියන වලින් මැනලා නැහැ මම දන්නවා. රේඩියන පාවිච්චි කරලා නැහැ. නමුත් අපි රේඩියන පාවිච්චි කරනවා ත්‍රිකෝණමිතිය. ඒතර මෙන්න මේ ප්‍රකාශනයේ මෙයා අපිට ගන්න පුළුවන් මෙතෙන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ප්‍රකාශනයේදී අනිවාර්යෙන් 2න් 1යි r වර්ග θ r කියලා කියන්නේ ආගේ මෙයාගේ 2න් 1යි r වර්ග θ වෙලදී මතක තියාගන්න θ හොඳට මතක තියාගන්න අංශක කෝණයක් නෙමෙයි දාන්නේ කවුද රේඩියන කෝණයක් ප්‍රශ්නය අහලා තියෙනවා ප්‍රශ්නයක් නැහැ මේක මෙතනින් මෙහා පැත්තට දැම්මම කියලා ගැටලුවක් නැහැ මොන කෙලියක් මෙන්න මේක මතක තියාගන්න මෙහෙමත් එකක් තියෙනවා කියලා අපි මේවා ඉගෙන ගන්නේ ත්‍රිකෝණමිතිය පාඩම. මේ දෙක සටහන් කරගන්න. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම දැන් මෙන්න මේ කෝණය අංශක 60ක් දුන්නොත්
30 सेंटीमीटर මෙහෙම දුන්නොත් අපිට බලන්න A සමානයි 360න් 60යි pi r වර්ගයෙන් මෙයාට කරනාට පස්සේ 6න් 1යි 5 සුළු කරත් ප්‍රශ්නයක් නැහැ නැත්නම් ප්‍රශ්නයක් නැහැ ඕනනම් අවසාන උත්තරයක් කෙනෙකුට සුළු කරන්න නැත්නම් දශම ගණන් දාගන්න එපා එතකොට 30 සෙන්ටිමීටර ගුණ කිරීම 30 සෙන්ටිමීටර 6 වරක් 1යි 6 වරක් 5යි එතකොට එනවා ඊයද 150යි 5 වර්ග ඕනනම් 5 සමානයි 7න් 22 දාලා දාන්න ප්‍රශ්නයක් නැහැ 7න් 22 දාලා සුළු කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හරි එතකොට ඔන්න මම නැවතත් කියනවා ලිපිනේ එපු නැති අය ස්ක්‍රිප්ට් එකේ ලියන්න නම ලිපිනේ හරියට ලියලා මට ඒකේ WhatsApp හරි Telegram හරි එවන්න ඊට පස්සේ අද දවසේ පෝස්ට් එකට වැටෙනවා සමුදා වෙනකොට ලැබෙයි සමුදා කරනකොට වෙද්දී හරිද මුදල් ගෙවපු නැති අය ඉන්නවනම් එයාලා එක්කෝ මම account number එක දානවා සයින් අපේ group එකට ඒකට ගෙවන්න එහෙම නැත්නම් වික්ටරි කොලෙජ් එකට යන්න එහෙම නැත්නම් අර මම කියපු මාර්ගයකට මාර්ගයේ site එකෙන් ගෙවන්නත් පුළුවන් හරිද මාර්ගයේ site එකෙන් ගෙවන්නත් පුළුවන් අනිත් ආයතනවලට ගෙවන්නත් පුළුවන් ගෙවලා මට ඒ ස්ක්‍රිප්ට් එකේ ඇඩ්‍රස් එක ලියලා මට එවන්න හරි එතකොට මට දාන්න පුළුවන් ඒ නිසා ලබන සමුද වෙනකොට දැන් ලබන සමුද පන්තියට අනිවාර්යයෙන්ම මම තියාගන්න ඕනේ මුදල් ගෙවීම අනිවාර්යෙන් කරන්න ඕනේ මොකද එදාට අපි site එක ඒ අතරතුර කාලේ තුර site එක අපි හදන්න ඕනේ site එක අපි හදන්න ඕනේ ඒ සඳහා උපදෙස් ටික මම දෙන්නම් හරිද right එතකොට කාට හරි අවස්ථාවක් තියෙනවා නම් මේ රෙකෝඩින් එක නැවත බලන්න මම එකක් දෙන්නම් අද දැන් අප්ලෝඩ් කළා මම නැවත group එකට දාන්නම් private link නැතුව පොදුවේ බලන්න පුළුවන් හැබැයි ලබන සමුදාය පස්සේ අපි එහෙම දීමක් කරන්නේ හරි එහෙනම්